මේ ආනාපාන සතිය කියන එක බුදු දහමේම විතරක් විස්තර වෙන, පැහැදිලි වෙන, උගන්වන ඉගැන්වීමක් නොවේ. විශේෂයෙන් Hindu දහමෙත් මේ ආස්වාසය ප්‍රස්වාසය මූලික කරගත්ත කමඨහන අෂ්ට සමාපatti දක්වා වඩන්න ඕන වැඩපිළිවෙල ඒ Hindu ධර්මයේ උගන්වලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. ඒ අයත් ආනාපාන සතිය වඩනවා. දැන් අපිත් ආනාපාන සතිය වඩනවා. දැන් ඒ අයගේ ආනාපාන සතියයි අපි වඩන ආනාපාන සතියෙයි මොකද්ද වෙනස? හින්දුන් වඩන අන්‍යාගමිකයන් වඩන ආනාපාන සතියෙයි ඔබ අපි වඩන ආනාපාන සතියෙයි මොකද්ද වෙනස? හොඳයි, අපි බලමු මේ කතාව ඇත්තක්ද කියලා. අපි මේ කතා කරගෙන යනකොට ඒවා එහෙම වැඩෙනවද? ඉබේ පහළ වෙනවද? එහෙම නැත්නම් ඒවා වැඩි දියුණු කර ගැනීම සඳහා යොදා ගන්න උපායක්ද ආනාපාන සතිය උපකාරක ධර්මයක්ද කියන එකත් අපිට විස්තර කරගන්න වෙයි. අපි දැඩි විශ්වාසයක ඉන්නවා ආනාපාන සතිය කියන්නේ ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දුක නිරෝධ කරන දුක නැති කරන ප්‍රතිපදාවක් කියන ලොකු විශ්වාසයක ඉන්නවා ගිහි පැවිදි හැම කෙනෙක්ම අද දවසේ අපේ රටේ. එහෙත් අපි විශ්වාස කරනවා මේ ආනාපාන සතිය ඇත්ත ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩිලා සප්ත බොජ්ජංග වැඩිලා සප්ත බොජ්ජංගයෝ වැඩිලා විඥා විමුක්ති ඵල පසක් කරගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මේ පුළුවන්කම තියෙන්නේ අපි මේ කරන දේ ආනාපාන සතිය කරන්නේ කුමටද? කුමන පදනමක සිටගෙනද? කුමක් සඳහාද? මේන් ලැබෙන අවසාන ප්‍රතිඵලය කුමක්ද? කොතෙක් දුරටද ඒ ලබන්න පුළුවන් වෙන්නේ කියන මෙන්න මේ දැන දැක ආනාපාන සතිය වඩනවා නම් යම් කෙනෙකු අපි මේ කතා කළපු කියපු හැම දෙයක්ම ਸਰව සම්පූර්ණ කරගෙන ඉදිරියට යන්න පුළුවන් වේවි. දැන් අපි අද දවසේ විසඳ ගන්න ඕන, විමස ගන්න ඕන අපි මේ කටයුත්ත කරන්නේ ඒ සැබෑ පදනමේ ඉඳගෙනද එහෙම නැත්නම් වැරදි තැනක ඉඳගෙනද කියන එක අවංකව අපි දිහා බලලා ප්‍රතිවේක්ෂා කරලා විසඳ ගන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මතක් කළ සූත්‍ර පාඨයේදී මෙන්න මෙහෙම එකක්. නාහං ආනන්ද මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනං වදාමි. ආනන්දය සිහි මුලා වූවහුට නුවණින් නොදකිය හැකි කෙනාට මම ආනාපාන සති සමාධි භාවනාව නොපනවමි. ආනන්ද මං ආනාපාන සති සමාධි භාවනාව පනවන්නේ නැහැ.
සිහි මුලා වූට නුවණින් දැකිය හැකි කෙනෙක් නොවේ නම් අසම්පජානස්ස නුවණින් දකින්න බැරි නම් සිහි මුලා වෙලා නම් එබඳු කෙනාට ආනාපාන සති සමාධි භාවනාව මම පනවන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ආනාපාන සති සමාධි භාවනාව මේ ශාසනයේ පනවන්නේ කාටද? සිහි මුලා නොවුණු නුවණින් දැකිය හැකි කෙනාට. දැන් අපි බලන්න ඕන අපි මෙන්න මේ දෙක සම්පූර්ණ කරලාද ආනාපාන සතිය වඩන්නේ. සිහි මුලා නොවුණු නුවණින් දැකිය හැකි මේ පදනමේ අපි පිහිටා ඇද්ද? එසේ පිහිටා ඇතනම් ඊළඟට අපිට ප්‍රශ්න කරන්න වෙනවා සිහිය කියන්නේ මොකද්ද? සතිය කියන්නේ පාලි වචනේ, සිහිය කියන්නේ සිංහල වචනේ එකම දේ. සතිය සිහිය කියන්නේ කුමක්ද? ප්‍රඥාව කියන්නේ කුමක්ද? මෙන්න මේ දෙක අර්ථවත් කරගත්තොත් අපේ පෞද්ගලික අදහස් වලට නෙමෙයි. දහමේ එන බුදුදහමේ එන ඉගැන්වීම් වලට අනුකූලව අපිට සිහිය හා නුවණ කියන දෙක ලැබලා නම් ලැබිලා නම් අන්න යාට ආනාපාන සති සමාධි භාවනාව වළංගුයි. එහෙම නැති කෙනෙකුට ආනාපාන සති සමාධි භාවනාව වළංගු වෙන්නේ නැහැ. සතර සතිපට්ඨානයේ තියෙනවා, සතර සතිපට්ඨානයක් තියෙනවා, සතර සතිපට්ඨාන භාවනාවක් තියෙනවා, සතර සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. මේවා එකක් නෙමෙයි. මේවා වෙන් වෙන්ව දේශනා වෙලා තියෙන්නේ වෙන් වෙන් කොට දැක්විය යුතු නිසා. එනිසා මෙන්න මේවා වෙනස්කම් එක්ක මෙන්න මේ ඉගැන්වීම අපිට ගවේෂණය කරන්න වෙලා තියෙනවා. දැන් හොඳයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම සිහිය කියලා දේශනා කරනවා. චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා. පෙර කරන ලද පෙර කියන ලද දෙය සිහි කිරීමක් නැවත නැවත සිහි කිරීමක් වේද මේ සිහිය. එතකොට මොකද්ද මේ සිහි කරන්නේ? සිහි කිරීමක් නැවත නැවත සිහි කරන්නේ මොනවද? චිර කතම්පි චිර භාසිතම්. පෙර කරන ලද පෙර කියන ලද. එතකොට පෙර කරන ලද දේ පෙර කියන ලද දේ මොකද්ද? දැන් අපි සිහි කරන පෙර කරන ලද පෙර කියන දේ මොකක්ද? සිහිය කියන එක අපට හරියට ලැබුණා නම් අපි අර්ථවත් උනේ ධහමට අනුව නම් අපි දැනුවත් උනේ ධහමට අනුව නම් මෙන්න මේ පැනයට විසඳුම් තියෙන්න ඕන. ඊළඟට ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ මොකක්ද? නුවණ කිව්වේ මොකක්ද? යම් සම්මාදිට්ඨියක් වේ නම් යම් දැක්මක් දර්ශනයක් වේ නම් මෙන්න මේකයි බුදුදහමේ නුවණ ප්‍රඥාව කියලා දක්වලා පනවලා තියෙන්නේ. එතකොට අපිට ආනාපාන සතිය වඩන්නට කලින් උපදවාගත්ත සම්මාදිට්ඨියක් උපදවාගත්ත නුවණක් තියෙන්න ඕන. කුමක්ද ඒ නුවණ? කුමක් පිළිබඳවද? අපි දුක පිළිබඳව, සමුදය පිළිබඳව, නිරෝධය පිළිබඳව, මාර්ගය පිළිබඳව, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගත් බවක්
තියෙන්න ඕන. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ හතර ඵලයේම අපි දැනුවත් වෙලා තියෙන්න ඕන. ඥානේ නුවණ තියෙන්න ඕන. දුක නොදන්නේ නම් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ සිව්පලෙහි අඥාන නම් ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒකට කියනවා නුනුවණ කියලා. යම් කෙනෙකු මෙන්න මේ සිව්පලෙහි නුවණින් යුක්ත නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ සිව්පලෙහිම නුවණින් යුක්ත නම් අන්නේ නුවණින් යුක්ත කෙනාට කියනවා සම්මා දිට්ඨිකයා කියලා. සම්මා දිට්ඨිය කියලා කියනවා මේ හතර ඵලයේ ඇති වෙන සම්මා දිට්ඨියට. එතකොට මනා වූ ඥානය නුවණ කියලා කියන්නේ මේ හතර පිළිබඳව දන්නා වූ නුවණ. එතකොට අපි නුවණින් දකිනවා කියනකොට මොනවද නුවණින් දකින්නේ? දුක දුක හැටියට දකින්න ඕන. සමුදය සමුදය හැටියට දකින්න ඕන. නිරෝධය නිරෝධය හැටියට දකින්න ඕන. මාර්ගය මාර්ගය හැටියට දකින්න ඕන. එතකොට දුක දකිනවා නම් දුක දන්නවා නම් සමුදය දන්නවා නම් දකිනවා නම් නිරෝධය මාර්ගය දන්නවා නම් දකිනවා නම් අන්න ඒ බඳු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ නුවණින් යුක්ත වූ කෙනා නුවණින් දකින කෙනා හැටියට දකින්නේ. එතකොට මොනවද නුවණින් දකින්නේ? දුක දකිනවා, සමුදය දකිනවා, නිරෝධය දකිනවා, මාර්ගය දකිනවා. මෙන්න මේ හතර දකින කෙනා නුවණින් දකින කෙනා. එයා සම්පජානස්ස නෙමෙයි. නුවණින් නොදකින කෙනානේ. නුවණින් නොදකින්නේ මොනවද? එයා දුක දන්නේ නැහැ. සමුදය දන්නේ නැහැ. නිරෝධය දන්නේ නැහැ. මාර්ගය දන්නේ නැහැ. මෙන්න මේවා නොදන්නව නම් නොදකිනව නම් එයාට කියනවා අසම්පජානස්ස. නුවණින් නොදකින්න. එතකොට මෙන්න මේ සිහියෙන් හා නුවණින් යුක්ත වූ කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සමාධි භාවනාව පනවන්නේ. එතකොට සිහිය කියලා කිව්වේ අර්ථවත් කලේ කුමක්ද? දැන් අපි භාවිතා කරනවා සිහිය කියලා යමක්. කරන ක්‍රියාව පිළිබඳව. වර්තමාන දැන් මේ මොහොතේ ක්‍රියාව සිහියෙන් කරන්න ඕන කියලා දැන කරන්න ඕන කියලා අපි අද දවසේ වර්තමානයේ තුල භාවිතා කරන සිහියක් තියෙනවා, කතා කරන සිහියක් තියෙනවා. ඒක මේ ලෞකික ජීවිතයට යහපතක් වේවි. ඒක මේ ලෝකෝත්තර මාර්ගයට එන බුදුහාමුදුරෝ දේශනා කළ සිහිය නම් නෙමෙයි. යනවා කනවා වාඩි වෙනවා බලනවා දැනෙනවා මේ වර්තමාන ක්‍රියාව විතරක් සිහි කර බලන එක, සිහියෙන් බලන එක ඒක සිහිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිර කතම්පි චිර භාසිතම්පි. පෙර කරන ලද, පෙර කියන ලද දෙයයි දැන් සිහි කර බලන්නේ. එතකොට දැන් අපිට සිහි කරන්න නම්, සිහි කර බලන්න නම්, සිහියෙන් යුක්ත වෙන්න නම් අපි ඊට ඉස්සෙල්ලා එතනට එන්න කලින් ඒ අනුරූපී වූ යම් ධමයක් දැනගෙන තියෙන්න ඕන, දැකලා තියෙන්න ඕන, අහලා තියෙන්න ඕන, කරලා තියෙන්න ඕන, පුරුදු කරලා තියෙන්න ඕන. ඒක තමයි දැන් ක්‍රියාවට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආනාපාන සති සමාධි භාවනාව වඩන කෙනෙකුට නිවන් පිණිස පින්කමක් කරගන්න පුළුවන්. මොන විදියට වැඩුවත් නිර්වාණය පිණිස
විඥා විමුක්ති නම් වූ ඵලපසක් කර ගැනීම පිණිස ආනාපාන සති සමාධි භාවනාව වඩනවා නම් යම් කෙනෙකු ඔහු සපුරා සිටිය යුතු සුදුසුකම් දෙකක් මේ සූත්‍රයේදීම කියනවා. නාහං ආනන්ද මුත්තස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනං වදාමි. ආනාපාන සති සමාධි භාවනාව වදාරන්නේ මම මෙන්න මෙහෙමනම් මේන් තොර වූ වෙනස් වූ අයටයි මම මෙන්න මේ දේශනාව කරන්නේ. දැන් අපි මේ දේශනාවේ අර්ථය ලියා ගන්න ඕන, විමසා බලන්න ඕන. ඒක සැබෑවක්ද? ඒක එහෙමද? ඇයි අපි කරන දේ මොකද්ද තියෙන අඩුව? අපි මෙතෙක් කාලයක් ජීවිතේ පුරුදු කළ දේ වැරද්දක් තියනවාද? ඒකේ අඩුවක් තියනවාද? ඒක අසම්පූර්ණද? අපි එකවර අපි කළ දේ අතහරින්න ඕනේ නෑ. දැන් අපට ඉඩ තියෙනවා මේ පිළිබඳව තර්ක කරලා, ප්‍රශ්න කරලා, විමසලා වැරදි නම් අත්හැර දාලා හරි දේ තෝරගන්න. අඩුපාඩු තියෙනවා නම් ඒ ටික අයින් කරලා තව හොඳ දේ තියෙනවා නම් එකතු කරගන්න. මේ හැම දෙයකටම ඉඩ තියෙනවා අපිට තාම. වැරදුනා කියලා අපි පසුතැවෙන්න ඕනේ නැහැ, කලකිරෙන්න ඕනේ නැහැ. දැන් හරි ගස්ස ගත්තත් ප්‍රමාණවත් වේවි මේ ජීවිතයේ ඉතුරු ටික අවශ්‍ය තැනට යන්න. එහෙමනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ දේශනාව තුළ මේ කියවෙන ඉගැන්වීම් දිහා අපි මෙන්න මේ විදිහෙන් විමසිලිමත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ සමත විපස්සනාවක් පැනෙව්වේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට. දුක නිරෝධ කරන ප්‍රතිපදාව හැටියටයි බුදුරජාණන් වහන්සේ සමත විපස්සනා කියන දෙක පැනෙව්වේ. එතකොට සමත විපස්සනා දෙක කුමන සත්‍යයටදයිති? නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයට. දුක නිරෝධ කරන සත්‍යයටයි මේ මාර්ගයටනේ සමත විපස්සනා දෙකයිති. එතකොට මාර්ග සත්‍යයටයි සමත විපස්සනා දෙකයිති. මාර්ගය. එතකොට මාර්ගය කුමක් සඳහාද? මාර්ගය කුමක් සඳහාද? මෙන්න ඊළඟට ලැබෙන ප්‍රශ්නය. මාර්ගය කුමක් සඳහාද? කුමකට? ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස. ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිසයි මාර්ගය. අපි බලමු බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඒ අදහස ගැලපෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ උන්වහන්සේ පැහැදිලි කරනවා අභිඤ්ඤය පරිඤ්ඤය අභිඤ්ඤා පහතබ්බා අභිඤ්ඤා සච්චිකාතබ්බා අභිඤ්ඤා භාවිතබ්බා. අභිඥාවෙන් වඩලා දියුණු කරලා දුක පිරිසිඳ දැකිය යුත්තක්. සමුදය ප්‍රහාණය කළ යුත්තක්. නිරෝධය සාක්ෂාත් කළ යුත්තක්. මාර්ගය වැඩි යුත්තක්. එතකොට දැන් මේ අනුව අපිට මාර්ගය වෙන්න ඕන කුමක් සඳහාද? දුක පිරිසිඳ දැකීම සඳහා. දුක පිරිසිඳ දැකීම සඳහායි මාර්ගය. එයි අපි දුක පිරිසිඳ දැක්කොත් තමයි දුක දුක හැටියට දැක්කොත් තමයි සමුදය ප්‍රහාණය වෙන්නේ. දුක්ඛ සත්‍ය දැනගත්තොත් ඒ මොහොතේම සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොටමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ මාර්ගය වැඩෙනවා. එහෙනම් දැන් අපට පැහැදිලි
එහෙනම් දැන් අපිට ප්‍රතිපදාවක් කුමක් සඳහාද මාර්ගයේ කුමක් සඳහාද සමත විපස්සනා කුමක් සඳහාද හරියටම උත්තර දෙනවා. මෙයා මගේ උත්තරේ වැරදි නෑ නුවණ වඩන්න තමයි. නුවණ කියන්නේ මොකද්ද කියලා අර්ථවත් කරනකොට එතනට ඒ උත්තරේ නිවැරදි කරගන්න පුළුවන් අපිට. මාර්ගයේ ප්‍රතිපදාව සමත විපස්සනාව කුමක් සඳහාද හරියටම අපි සැක නැතුව අවුල් නැතුව ගැටලු නැතුව උත්තර දෙනවා නම් කුමක් සඳහාද මාර්ගය අපට ඕන කරන්නේ? දුක පිරිසිඳ දැකීම සඳහා. මාර්ගය උමනා කරන්නේ දුක පිරිසිඳ දැකීම සඳහා. එතකොට අපි මාර්ගය වඩනවා කියන්නේ මොකද්ද? දුක්ඛාරිය සත්‍ය පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකිනකොට ඉබේමයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙනකොට ඉබේමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එතකොට දැන් අපට කරන්න තියෙන මේ චතුරාර්ය සත්‍ය නිර්වාණ අවබෝධය සඳහා කළ යුතු කාර්යය මොකද්ද? එකයි තියෙන්නේ. මොකද්ද? දුක පිරිසිඳ දකින්න එක. දුක පිරිසිඳ දකින්නයි බුදුහාමුදුරුවෝ සමත විපස්සනාවක් ආර්ය ශ්‍රාංගික මාර්ගයක් අපිට පනවලා තියෙනවා. එතකොට අපි මේ ශාසනය තුල නිවන් දැකීම පිණිස යම් ප්‍රතිපදාවක් පුරනවා නම් ඒ ප්‍රතිපදාව දුක පිරිසිඳ දැකීම පිණිසම වෙන්න ඕන. දැන් මම මෙහෙම ඇහුවොත් ආනාපාන සතියෙන් පිරිසිඳ දකින දුක මොකද්ද කියලා? හොඳයි වෙන කෙනෙක් ඔබෙන් ඇහුවොත් බුදුහාමුදුරන්ගේ ධර්ම මෙන්න මේ බඳුයි. ඔබ නිවන් දකින්න නම් මේ ප්‍රතිපදාව පුරන්නේ. ඔබ දැන් මෙතෙක් කාලයක් මේක වැඩුවා නම් ඔබ පිරිසිඳ දැක්ක දුක මොකක්ද? ඔබ කොච්චර දුක පිරිසිඳ දැකලා තියෙනවද? තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද පිරිසිඳ දකින්න? අපෙන් එහෙම ඇහුවොත් අපිට මොනවද දෙන්න තියෙන උත්තර? ඇත්තටම නම් අපි නිරුත්තර වෙනවානේ. අපි විවිධ ගුරුවරු ඇසුරු කරගෙන ලෞතුරා මගය කියලා යමක් වැඩුවා තමයි. මේ ප්‍රශ්නේ අන්‍යාගමිකයෙක් හෝ ඔබේම හිතයිසියෙක් කවුරු හරි ඇහුවොත් අපිට මොනවද දෙන්න තියෙන උත්තර? පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය තමයි දුක කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාහරේ. ඒ දුකයි පිරිසිඳ දකින්නේ. එතකොට මම ඇහුවේ දැන් ආනාපාන සතියනේ දැන් අපි නිවන් දකින්න කියලා කරන්නේ හැමෝම. ආනාපාන සතිය වඩනකොට දුක පිරිසිඳ දකින්නේ කොහොමද? එහෙම වෙනවද? හරි දැන් අපි ඒක තමයි මේ කතා කරන්නේ. විදර්ශනා නුවණ ඥානය පහල කරගත්ත කෙනාටයි ආනාපාන සති සමාධි භාවනාව කියලා බුදුහාරු පැනෙව්වෙම. කවුරු හරි ආනාපාන සතිය වඩලා නුවණ පහල වෙයි කියලා හිතනවා නම් ඒක හරියද? යම් නුවණක් වඩාගෙන ඉදිරියට යාම පිණිස උපකාර පිණිස ආනාපාන සතිය ප්‍රයෝජනයට ගන්නවා නම් ඒකද හරි. එහෙනම් දැන් කියපු පෙර කියපු කතාව පොඩි අඩුවක් තියෙනවා. ආනාපාන සතිය අපි මෙහෙම වැඩුවොත් නුවණ වැඩෙයි කියන එක. එහෙම වුණොත් බුදුදහම මෙන්න මේක තමයි බුදුදහමට වෙච්ච විපත්තිය. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් වෙලා. වැසි වැටුනොත් ගඟ පිරෙයි. මෙහෙම බැලුවොත් මෙහෙම කරොත් නිවන් දකි. එහෙම නෑ මේ ශාසනය එක. මේ ශාසනයේ තියෙන්නේ අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය. නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය. මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය.
මේ සත්‍ය දැනගත්ත කෙනාට නේද කෘත්‍යයක් තියෙන්නේ. ක්‍රියාවක් තියෙන්නේ කෘත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන තියෙන්නේ සත්‍ය ඥානය පහළ කරගත්ත කෙනාට. සත්‍ය ඥානය පහළ කරගත්ත කෙනාට කරන්න ක්‍රියාවක් තියෙනවා. ඒ දුක දැකීම සඳහා, ඒ දුක ප්‍රහාණය කිරීම සඳහා ඒ ක්‍රියාව හරියට කරන කෙනාට තමයි කවදා හරි දවසක දුක්ඛ සත්‍යයේ කෘතඥාන, සමුදය සත්‍යයේ කෘතඥාන, නිරෝධ සත්‍යයේ කෘතඥාන, මාර්ග සත්‍යයේ කෘතඥාන. මම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. සියලු කටයුතු නිමා කළා, අවසන් කළා. මම නැවත ආපහු භවයකට එන්නේ නැහැ, උපදින්නේ නැහැ කියලා සියල්ල නිමා කළා කියන තැනැත්ත ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ හරි වූ නිවැරදි වූ කෘත්‍ය ඥානයක් තිබුණු කෙනාට. කෘත්‍ය ඥානයක් හම්බ වෙන්නේ, කෘත්‍යයක් හම්බ වෙන්නේ සත්‍ය ඥානයක් පහළ කරගත්ත කෙනාට. එහෙනම් දැන් ආනාපාන සතිය අයිති සත්‍ය ඥානයටද කෘත්‍ය ඥානයටද? අන්න වැරදිච්ච තැන. මේක තමයි අද මේ ශාසනයේ ගිහියන්ටත් පැවිද්දන්ටත් වැරදුනේ. මේ ධර්මයේ අකාලික බව, සම්දිත්තික බව නැති වුනේ මෙන්න මෙතනින්. අද බුදුදහම අකාලික නෑ. අද කාලීන ධර්ම දේශනා කියලා අලුත් සම්පදායක් දියුනේ ධර්මයේ කැලියට ගිය නිසා. අපි ආනාපාන සතිය වඩන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිණිස. ඒ කියන්නේ කෘත්‍ය පිණිස. ඒ කෘත්‍යයට එන්න කලින් අපට සත්‍ය ඥානය ලැබිලා තියෙන්න ඕන. දුක කියන්නේ මෙයයි, සමුදය කියන්නේ මෙයයි, නිරෝධය කියන්නේ මෙයයි, මාර්ගය කියන්නේ මෙයයි කියලා දැනගෙන තියෙනවා. දැනගෙන එහෙනම් දුක පිරිසිඳ දැකිය යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධය සාක්ෂාත් කළ යුත්තක්, මාර්ගය වැඩි යුත්තක්. අන්න යාදෙන් දන්න නුවණක් ලැබුණා යාට. මොකක්ද නුවණ? දුක පිරිසිඳ දැකිය යුත්තක්, සමුදය ප්‍රහාණය කරන්න ඕන, නිරෝධය සාක්ෂාත් කර යුත්තක්, මාර්ගය වැඩි යුත්තක්. දැන් යාට ඔන්න ක්‍රියාව හම්බ වෙනවා. එහෙනම් දුක පිරිසිඳ දකින්න ඕන. දුක පිරිසිඳ දකින කොටයි මාර්ගය, සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙනකොටයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ මාර්ගයේ වැඩෙන එකටයි. එහෙනම් දැන් එයා පටන් ගන්නෙම කුමක් දැනගෙනද? අන්න බුදුහාර දේශනා කරපු අර තැන. කොතනද? අසම්පජානස්ස. නුවණින් දකින්න බැරි කෙනාට මේක පැනෙන්නේ නෑනේ. බුදුහාමුදුරුවෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්, ඒ කියන්නේ කෘත්‍යයක්, ක්‍රියාවක් පැනෙන්නේ කාටද? සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට. දැන් අපි හැමෝම ගිහියෝ පැවිද්දෝ කැලෑවලට වෙලා, පන්සල් වලට වෙලා, ගෙවල් වලට වෙලා ගිහි පැවිදි අපි ඔක්කොම කෘත්‍යයක් කරනවා. කුමන හෝ ක්‍රියාවක් කරනවා. හැබැයි ඊට පෙර දැකගත යුතු, දැනගත යුතු දේ දැක්කේ නෑ, දැනගත්තේ නෑ. ඒ නිසා අපිට මේ මාර්ගය පිළිබඳව මහා ගැටලු. මාර්ගය පිළිබඳව වාද විවාද සංවාද. එකම ශාසනය තුල එක එක්කෙනා එක එක ක්‍රම පනවනවා. එක එක ක්‍රම අනුගමනය කළා. මම රහත් වුණා, මම බුදු වුණා, මම අනාගාමී වුණා, මම සකදාගාමී වුණා, මම සෝවාන් වුණා කියලා මහා වාද විවාද සංවාද සහිතව කතා කරන්නේ මේ ධර්මයේ මග දැනගෙන නෙවෙයි, කෘත්‍ය හඳුනාගෙන නෙවෙයි, සත්‍ය හඳුනාගෙන නෙවෙයි. ඒ නිසා අපි බලමු මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඇත්තටම සැබවින්ම ලෝකෙට වෙච්ච වැරද්ද අපිට වැඩක් නැහැ. අපිට වෙච්ච වැරද්ද අපි හදාගෙන අපිට සැබවින් මේ දැන දැක මේ දුක් ගෙවා ගන්න පුළුවන් ප්‍රතිපදාවක් හදා ගන්න පුළුවන්ද, සකස් කර ගන්න පුළුවන්ද කියලා. ඒකයි අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ මොහොතේදී. එහෙමනම් පින්වතුනි,
දැන් අපි ඇහුවොත් ඔබ දුක දන්නවද කියලා මම දන්නවා ඔබ එකපාරට මත දික් කරලා අත උසවලා කියනවා අපි දන්නවා කියලා. මොකද්ද දුක කියලා ඇහුවොත් උත්තරයක් දෙනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ දුකයි කියලා ඔබ උත්තර දෙවි. දුකට හේතුව මොකද්ද කියලා ඇහුවොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ තෘෂ්ණාවයි කියලා ඔබ දන්නවා කියලා උත්තර දෙවි. නිරෝධය මොකද්ද කියලා ඇහුවොත් තණ්හාවේ ක්ෂය වීම, දුක නූපද වීම දුකයි කියලා, දුක්ඛ නිරෝධයයි කියලා කියාවි. දුක නිරෝධ කරන ප්‍රතිපදාව මොකද්ද කියලා ඇහුවොත් ඔබ දන්නවා කියාවි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එතකොට එහෙනම් ඉතින් ඔබ දුක දන්නේ නැද්ද? සමුදය දන්නේ නැද්ද? නිරෝධය දන්නේ නැද්ද? මාර්ගය දන්නේ නැද්ද? දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් ඔය ටික දැනගත්ත ටිකට දුක්ඛ සත්‍ය, සත්‍ය ඥානය, සමුදය සත්‍ය